from BNN24. This is BNN24 Prime Time. Live from Studio 24 in Colombo. වෙලාව රාත්‍රී 8යි සියල්ල එක් තැනකට BNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි අදත් ඔබ එක්වන්නේ. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම සෞම්‍යා වික්‍රමසිංහ. ප්‍රථමයෙන් දකිමු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති සිරස්තල. කොල්ලුපිටිය හා ගාලුමෝදර ප්‍රහාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අත්අඩංගුවට දේශබන්දු තෙන්නකෝන්ගෙනුත් CID ප්‍රශ්න කරයි. වැඩි ඡන්ද 31කින් අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක දුරයට. ගරු අජිත් රාජපක්ෂ මහතා යථාපරිදි නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් තෝරාපත් කරන ලැබීම මෙම ගරු සභාවට දන්වන කැමැත්තෙමි. නියෝජ්‍ය කතානායක තේරීම මුදල් නාස්තියක් පක්ෂ ගණනාවකින් චෝදනා. ඡන්දය කටුගාල දානවා මිසක් මේ ඡන්දේ පවත්වාගෙන යන්න අපි උදව් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද පත්‍රිකාව කටුගානවා. අගමැති රනිල්ට හරින් සහ මනුෂගෙන් සහය. හෙට සිට ගෘහස්ත ගෑස් බෙදීම ඇරඹේ. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන දෙදෙනා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුදුරදී විරෝධතාකරුවන්ට පහර දීමේ චෝදනා මතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු ඇතුළු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අද දැනුම් දීමක් කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ජාතික ලැයිස්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹදී අත්අඩංගුවට ගත්තා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවටයි තොරතුරු ලැබෙන්නේ. මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සේවකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට දිනය දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 දෙනෙකුගේ නිවාස සහ දේපළවලට හානි කිරීම සංවිධානාත්මක ක්‍රියාවක් බව ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම පහරදීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 406 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවසුවා. ගාලුමෝදර ප්‍රහාරයට අනුබල ලබාදීමේ චෝදනා මත සාක්ෂි ඇත්නම් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්දු ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඊයේ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, තුවාලකරුවන්ගේ ප්‍රකාශ ඇතුළු ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ ඇතුළු ප්‍රකාශ 450කට වැඩි සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත කොට තිබෙනවා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි. එම ගරු මන්ත්‍රීවරුන් අද දින පාර්ලිමේන්තුවට පැමිණියහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දෙන්න කියන දැනුම් දීම එම ඉල්ලීම ගරු කතානායකතුමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබුණා. තවදුරටත් මෙම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධව එයට දැනුම් දීම සඳහා විවිධාකාර ලිපි ඒ වගේම පොලිස් පණිවිඩ මගින් දැනුම් දීම සිදු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුව රැසූ අද දිනේ පාර්ලිමේන්තුව හා ඒ අවට විශේෂ ආරක්ෂාවක් සැපීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු යොදා තිබුණා. ගාල්මෝදර ප්‍රහාරයට පසුව හා ඊට පෙර එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරළ මහතාගේ අභාවය මෙම පාර්ලිමේන්තුවට මා දන්වා සිටින්නේ ඉතාමත් බලවත් කනගාටුවෙනි. එතුමාගේ අභාවය අපට සිදු වී ඇති ඝාතනය අතුකෝරළ මහතාගේ ඝාතනය මෙම පාර්ලිමේන්තුවට මා දන්වා සිටින්නේ බලවත් කනගාටුවෙනි. විනාඩියක නිස්සද්දතාවය.
විනාශ වුණා. ගෝල්ෆේස් සහ මහනුවර අරගල වලට පහර දුන්නා. ඒ වරදවල් කරපු සියලු දෙනාටම දඬුවම් ලැබෙන්න ඕනේ. ප්‍රහාරය සිදු කරපු දායක වුණු සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ. මම අද පොලිස්පතිතුමාට කතා කරා. මම කිව්වා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ පැන නගිනවා කරුණාකරලා මට කියන්න මොකද්ද තත්ත්වය කියලා. එහෙනම් කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලබා තියෙනවා. ඒ අනුව එතුමා ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කරා ඒ ගැන ඔබතුමාට වාර්තා කරන්න. මම හිතන්නේ හොඳ මේක තමයි දවස් දෙකකින් දෙකකට නැත්නම් තුනෙන් තුනට ඔබතුමාට ප්‍රගතිය වාර්තා කරන්න. මේ සභාවේ අපි එක්කෙනෙක් කතා කරන විට අනෙක් එක්කෙනා කතා කරන්නේ. බාධා කරන්න එපා. අගමැතිතුමා කතා කරන්න. කෑ ගහන්න කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. මේ පැත්තෙන් කෑ ගහනවා, ඒ පැත්තෙන් කෑ ගහනවා. පුළුවන්ද මේක? මෙහෙම තව සතියක් ගෙනිච්චොත් ඊළඟ සැරේ අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට වැදිච්ච මරුපහරක්. ඒ වගේම මේ මැතිවරණ ක්‍රමයට, ඡන්ද ක්‍රමයට වදින්න යන මරුපහරක් කියන එක අපි කවුරුත් ඉතින් තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් අද සමහර දැන් මේ ඩොලර් නැතුවට ඩොලර් දෙන්න පුළුවන්ද? ඔය පාරේ ඉන්න අරගලකාරයන්ට. විදේශ සම්බන්ධකම් තියෙනවද? විදේශ ගිහලා IMF එකෙන් ගිහලා උදව් ගන්න පුළුවන් පිරිසක්ද ඔය පාරේ ඉන්නේ? දැන් ඇයි මේකට මූලික වෙච්ච අය තාම අත්නට අරන් නැත්තේ? ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න කිසිම උනන්දුවක් නැත්තේ. මහාම මෙය පටන් ගන්න ආරම්භ කරපු ස්ථානයේ අය අත්නට අරන් පෙන්වන්න ඒක සියලු දෙනාටම එක විදිහට සලකනවා කියලා. සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයෝ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෝ, ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයෝ මේ සියලු දෙනා කරපු ප්‍රකාශ. ඔවුන් මොනවද කිව්වේ? වෛරය වැපෙවුරා. හුඟක් තැන්වල ඇවිල්ලා කිව්වා මෙන්න මේ ගෙවල් වට කරන්න. ව්‍යවස්ථාවෙන් බැරි නම් අපි වෙනත් ක්‍රම තියෙනවා, විකල්ප ක්‍රම තියෙනවා. ඒව තමයි අපි පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. ඉරුණිකා ප්‍රේමචන්දලා මොකද්ද කිව්වේ? යාපනයේ ඉඳලා ගිහිල්ලා ගෙවල් වට කරන්න කියලා කිව්වා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේ භීෂණය ආරම්භ වුණේ අර්ලියගහ මන්දිරේ. මේකට බීජ වැපුරුවේ අර්ලියගහ මන්දිරේ. අපි ටීවී වල දැක්කා තමුන්නාසෙලාගේ මැතිවතුරුගේ නම් වට්ටෝරුව එතන තියෙනවා. මම දැක්කා පුත්තලම් බූරුවෙකුත් යන යකඩ පොල්ලක් අරගෙන ඒ මදිවට ඒ බූරුවාගේ පස්සේ පිටේ නැගලා යනවා බටහිර පළාත බාල නියෝජ්‍ය පොලිස්පති. දැන් මේවයි කට්ටිය ඔක්කොගේම නම් ලයිස්තු එළියට ඇවිල්ලා තියෙනවා. දඬුවම් කිරීම එතනින් පටන් ගන්න. අග්‍රාමාත්‍යතුමා හිටපු ඒ තනතුරෙන් ඉවත්ව යන්න මනස හදාගත්තා නම් මේ විදිහේ ගැටුම්කාරී ප්‍රවේශයකට අරලියගහ මන්දිරය ඇතුලේ උද්වේගකර කතා පවත්වන්න එක එක්කෙනාට ඉඩ දුන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ. අදත් මෙතන පෙන්වන්න තිබ්බේ මහත්තයෝ දෙපැත්ත කතා කරලා එකඟ වෙලා කෙනෙක් දාගන්න එක. අදත් ඔයාලගේ අර සාටකේ දාගත්තු කපුටා අදත් කරේ මොකද? බෙදීම ඇති කළා. ඒ කපුට තමයි කොරහත් බිඳගෙන යන තත්ත්වයට සෙනග ගේන ප්ලෑන් එක කරේ. ඒ කපුටගේ මෝඩ ගෝලියෝ තමයි ඒකට හවුලුනේ. අපි අද මුහුණ දීලා ඉන්නේ ආර්ථික ආපදාවකට. ඒ ආර්ථික ආපදාව මානව ආපදාවක් දක්වා වර්ධනය කරන්න සමහරුන්ට ඕන. ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ශ්‍රී ලංකා රජයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසියට බෑ, හමුදාවට බෑ කියන තත්ත්වෙ පිළිගන්නේ. අන්න එතකොට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අතපැවීමක් ආක්‍රමණයක් වුණත් එන්න වාතාවරණය නිර්මාණය වෙන්නේ. මේ අතර අමරකීර්ති අතුකෝරළ මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ 5 වන තැන ලබාගත් ජගත් සමරවික්‍රම මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට අද ආණ්ඩු පක්ෂය නියෝජනය කළ අජිත් රාජපක්ෂ මහතා තේරීපත් වුණා. ඒ වැඩි ඡන්ද 31ක් ලබා ගනිමින් ඔහුට ඡන්ද 109ක් ලැබුණු අතර විපක්ෂයේ ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට ලැබුණේ ඡන්ද 78ක් පමණයි. ඡන්ද 23ක් අවලංගු වුණා. නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරාපත් කර ගැනීම. මම යෝජනා කරන ගරු කතානායකතුමනි ගරු රෝහිණී කවිරත්න මැතිනිය මම ඉස්තිර කරනවා. තවත් නම් තිබේද? අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා. ඒ යෝජනාව ඉස්තිර කරනවා. මිලියන 9කට වඩා වියදම් වෙනවා මේ ඡන්ද විමසීමට. මොකද සජබ යෝජනාවයි අර පැත්තේ යෝජනාවයි දෙකක් දාලා මෙතන ඡන්ද විමසන්න නැතුව විපක්ෂ නායකතුමාගේ පරණ නායකයා ඉන්නේ අගමැති වෙලා. දෙන්නත් එක කතා කරලා මොකක් හරි එකක් කරන්න නැත්නම් නිකන් මෙතන මේ ඡන්ද විමසීම් කළා මේ මහජනයට තව විහිළුවක් කරන්න එපා මේ පාර්ලිමේන්තුව. ගිය පාරත් මේ පාර්ලිමේන්තුවේ අපි දෙගොල්ලෝ දෙපැත්තට බෙදලා ඡන්දේ ප්‍රකාශ කර මුළු මිලියන 22ක් අපිට පාර්ලිමේන්තුව නම් බැන්නා. ඒ නිසා පක්ෂ නායකයෝ ටික රැස් වෙලා එක නමක් යෝජනා කරගෙන මේක කරන්න. මොකද එහෙම නොවුනොත් අපි මේ ඡන්දේ වර්ජනය කරලා එළියට යනවා කියන එක ඉතා පැහැදිලිව කියනවා. පාර්ලිමේන්තුවේ මේ 225ටම චෝදනා කරන එක හේතුවක් තමයි මේ කාලය නාස්ති කිරීම සහ මුදල් නාස්ති කිරීම. අගමැතිතුමා බොහොම පැහැදිලිව මීට දින කිහිපයකට කිව්වා මේ තනතුරට මේ ගෞරවනීය තනතුරට කාන්තාවක් පත් කිරීම සුදුසුයි කියලා. මම හිතන්නේ රෝහිණී කුමාරි කවිරත්න
විජේරත්න මහත්මිය කියන්නේ ගණිත ගුරුවරියක්. පාර්ලිමේන්තුවේ ඉන්න ක්‍රියාකාරීම මන්ත්‍රීතුමිය එතුමිය. මෙතන ස්ථිරවම එක්කෙනෙක් පරදිනවා. එයා පරදින බව දන්නවා. ඒ නිසා මේ නාටකම නටන්න නැතුව පරදින කෙනා මේ නාම යෝජනාව ඉල්ලාස් කරගෙන ඡන්දයක් නැතුව කරගෙන යන්න බලන්න මේක. අපිට තියෙන්නේ ඇඳිවත විතරයි. අපි කරන්නේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා අපි ඉල්ලන්නේ. එතුමා ඔය තමුන්නාන්සේ පුටු ඉඳන් විශාල කැපකිරීමක් කරපු පුද්ගලෙක්. අනික රෝහිණී කවිරත්න කියන කවුද? ඔබතුමාව ගිහිල්ලා හිරාඩ ඇස්සේ තියපු කෙනා. එහෙම කෙනෙක්ද යෝජනා කරන්නේ? කතානායකතුමා පැය ගණන් නාස්ති කරන තෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද ගන්න ඉලෙක්ට්‍රොනික ක්‍රමයට මේ වගේ මොහොතකවත් එකට එකතු වෙලා තීන්දුවක් ගන්න. බොරුවට අපි ජාතික එකගතා ආණ්ඩුව හදනවා කියලා කතා පැවැත්වුවට ඒවට සාකච්ඡා කරාට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඒක කරන්න ඔබතුමා මට කියන්න පුළුවන් ඔබතුමාලා සියලු දෙනාම එකතු වෙන්න කියලා. ඔබතුමාට දැන් පුළුවන් සභාව විනාඩි 10කට කල් තියලා පක්ෂ නායක රැස්වීමක් තියලා මේක මේ එක්ක එක නම යෝජනා කරන්නේ නැත්නම් මේක විශාල විහිළුවක් බවට පත් වෙනවා. පක්ෂ නායකවරු එකගයිද රැස්ලා මේ කතා කරන්න. අපේ විරෝධය නොතකා මේ ඡන්ද විමසීම කරනවා නම් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්‍රීවරු සියලු දෙනාම අපේ සමග ඉන්න පක්ෂ 10 ඡන්දය කටු ගාලා දානවා මිසක් මේ ඡන්දේ පවත්වාගෙන යන්න අපි උදව් කරන්නේ නැහැ. ඡන්දයක් තිබෙනවා නම් අපේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද පත්‍රිකාව කටු ගන්නවා. අද කාන්තාව ඉන්නේ 12 දෙනයි. කාන්තා සංසන්දේ අනුපිළිවෙල අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊළඟට කරුණාකරලා මේ යෝජනාව ඉල්ලාස් කර ගැනීමට තවමත් අවස්ථාවක් තියෙනවා. ඉල්ලාස් කරගන්න නැත්නම් බෙල්ලේ ගහලා අපි රාජකාරී අපි කරනවා. කැමති කෙනෙක් ඡන්දය පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ගන්න. රනිල් වික්‍රමසිංහ Honorable Dinesh Gunawardena අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඡන්ද 109යි. ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිනිය ඡන්ද 78යි. අවලංගු ඡන්ද ප්‍රමාණය ඡන්ද 23යි. ඡන්ද ප්‍රතිඵලය අනුව ගරු අජිත් රාජපක්ෂ මහතා යථාපරිදි නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් තෝරාපත් කරන ලැබීම මම ගරු සභාවට දන්වන කැමැත්තෙමි. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල අපිට මේ වගේ අවස්ථාවකදී මීට වඩා වෙනත් කළ යුතු යමක් නැහැ. ඒ නිසා මම මේ රටේ පොදු මහ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ රටේ වටිනා කාලය මේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කැප කරන්න සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තුවේ කාන්තාවක් ලෙස මම වාචික හිංසනයට ලක් වෙනකොට පුලසුණු දැරුවේ අජිත් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාත් එක්ක මට තරඟ කරන්න වීම මං හිතනවා දෛවයේ සරදමත්ද කියලා. අගමැතිතුමනි මාව දේශපාලනයට ගෙනාවේ ඔබතුමා. අද ඔබතුමා ඉදිරියේදී ලබන පරාජයන් වැළක ආරම්භය සනිටුහන් කරා. රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තව දුරටත් ක්‍රියාත්මක කරන බව අද පෙන්නුවා. මමත් කැමති කාන්තාවක් තෝරන්න. මොකද අන්තිම කාන්තාව මේ රටේ සෙනත් සභාවේ නියෝජ්‍ය කතානායකතුමිය හැටියට මගේ අම්මගේ නැන්දා ඇඩ්ලින් මොනමුඩ. ඊට පස්සේ කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැහැ. ඔක්කොමලා කියන්නේ මං තනි පක්ෂයේ ඇමතිවරයා අගමැති කියලා. ඉතින් විපක්ෂයටත් මට සහභාගී වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම වලටත් මං සහභාගී වෙලා නැහැ. තාම අර පාර්ලිමේ පටන්ගෙන දැන් කොයි පැත්තද ඉන්නේ කියලා දන්නේවත් නැහැ. දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයෙන් ඔබට ගිය නිර්පාක්ෂික රජයක් ගොඩනැගීම සඳහා අගමැතිවරයාට සහාය ලබා දෙන බව හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනා පවසනවා. ඔවුන් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් මේ බව දැනුම් දුන්නා. සමගී ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනා අද අගමැතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේ රට ස්ථාවර කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තීරණ පිළිබඳව සමස්ත ජනතාව බලා සිටින බවයි. එම විශ්වාසයේ ගොඩනැගීම වෙනුවෙන් කරුණු 7ක් ඔවුන් යෝජනා කර සිටිනවා. ගෝඨා ගෝ හෝම් යථාර්ථයක් කරනු පිණිස පාර්ලිමේන්තුව තුළ හා පිටත ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග මොනවාද යන්නත් ඒවා ක්‍රියාත්මක කරන දිනවක්වානු පිළිබඳවත් මන්ත්‍රීවරුන් දෙපළ අගමැතිවරයා ගෙන් ප්‍රශ්න කරනවා. ගාලු මුහුදර ප්‍රහාරයට සම්බන්ධ පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය දේශපාලන නායකින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ඔවුන් නගන දෙවනි ප්‍රශ්නයයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රට අරාජිකත්වයට ගෙන යාමට මූල්‍ය හා අනිකුත් වංචා සිදු කරන රාජපක්ෂවරු ඇතුළු පුද්ගලයන්ට ගන්නා ක්‍රියාමාර්ග ආදී කරුණු සම්බන්ධයෙන් මේ ලිපියෙන් හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායක්කාර
යන මන්ත්‍රීවරුන් අවධානය යොමු කර තිබෙනවා. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලු ශේෂ්ත්‍ර තුළ ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම රංජන් රාමනායක ඇතුළු දේශපාලන පලිගැනීම් වලට ලක්වුවන්ට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳවත් බෙමගින් විමසා සිටිනවා. මේ මොහොතේ ජනතාවගේ සැබෑ මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බැවින් රට නැවත ස්ථාවර වූ වහම පාර්ලිමේන්තු මැතිවරණයක් කරා යාමේ වැදගත්කමද හරින් හා මනුෂ්‍ය යන මන්ත්‍රීවරුන් දෙපළ අගමැතිවරයාට යවූ ලිපියේ දැක්වෙනවා. ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන ගැටලුවට විසඳුමක් ලබා දිය හැකි බව විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඩීසල් බෙදා හැරීම මේ වන විට සිදු කරන අතර හෙට දිනේදී පෙට්‍රෝල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් ඩීසල් පෙට්‍රල් සහ භූමි තෙල් ලබා ගැනීමට රට පුරා තවමත් ඉන්ධන හල් අසල දිගු පෝලිම් පවතිනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කොළඹ සහ පිට පළාත්වල තවමත් දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්. ඩීසල් ප්‍රශ්න ආපු දවසේ ඉඳලා මහා මග පාන්දර 10 අමාරට ආපු ගමන් තමයි ඉන්නේ. මේ දවස් එකමාරක් ඇවිල්ලි වෙලා වාහන 18කට ගහනකොට ඉවරයි. තෙල් දෙන්නේ පොඩි ප්‍රමාණයක්. යන්න විදිහක් නැහැ. තෙල් නැහැ. දවසක් දිවුවොත් දවස් දෙකක් හතරක් දුවන්න බෑ. රජේ බලන්නේ නැහැ. ෆිනන්ස් ගවන්නත් තියෙන ෆිනන්ස් එක ලියුම් වෙනවා. ඉන්ෂුරන්ස් වලින් කතා කරනවා, ෆිනන්ස් වලින් කතා කරනවා. ඇත්තටම ජීවත් වෙන්න බෑ. අපි දැන් දෙන්නේ ජීවත් වෙන්නේ බස් එකෙන් යැපෙන්නේ. ඒ දෙන්නලා ජීවත් වෙන්න පඩියක්වත් ගන්න බෑ දැන් මේ තියෙන තත්ත්වය අනුව. තෙල් සංස්ථාව පවසන්නේ ඩීසල් තොග බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවුවද පෙට්‍රල් බෙදා හැරීම සීමා කර ඇති බවයි. මේ වෙනකොට ලංකා කන්තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි දිනවලට අවශ්‍ය ඩීසල් තොග ප්‍රමාණාත්මකව තියෙනවා. අපිට 18 වෙනිදාත් නැවක් එන්න තියෙනවා. ඒ තත්ත්වය තුල අපිට ඉන්ධන කිසිදු අවහිරතාවයකින් නොමැතිව මහ ජනතාව වෙත අඛණ්ඩව ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත් අපි පිළිගන්නවා පෙට්‍රල් ඇවිල්ලා ලබා දීමේදී දැඩි සීමාකාරී ස්වභාවයක් තියෙනවා. ඒ දැඩි සීමාකාරී ස්වභාවය අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 2 හෝ 3 ඇතුළත ආසන්න වශයෙන් අවසන් වෙයි කියලා. මේ අතර ඩීසල් ලැබීමත් සමග අද බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කළ බව බස් සංගම් පවසනවා. අද දිනේ අපිට හැකියාව තියෙනවා 35% 40% වගේ ධාරිතාවකින් බස් රථ ධාවනය කරන්න. අර එළිය ඉඳගෙන කෑ ගහනන්න බොරුවට ඉඳගෙන කෑ ගහන මිනිස්සෙක් ඉන්නවා වෘත්තීය සමිති නායකයෙක් ආනන්ද පාලිත කියලා. මොකද මේ මිනිස්සයා කියනවා පෙට්‍රෝලියම් එකට මීට වැඩිය ලාභයට ගේන්න පුළුවන් තෙල් ටික මීට වැඩිය ප්‍රමිතියෙන් තියෙන තෙල් ටික ගේන්න පුළුවන් විසඳුම් තියෙනවා කියලා. මම කැමති හෙට උදේ ආනන්ද පාලිතව සභාපති කරන්න පෙට්‍රෝලියම් එකේ. ඉන්ධන තොග පිළිබඳව යම් අවධානමක් තිබෙනවා. නමුත් අපි කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවක් හැටියට ඒ අවශ්‍ය ඉන්ධන තොග අරගෙන ජනතාව වෙත ලබා දීමේ ක්‍රියාවලිය. මොකද මේක එක පැත්තක් නෙමෙයි. විදුලි බල මණ්ඩලය, ඒ වගේම කනිජ තෙල් සංස්ථාව, ගෑස් ලබා දීම මේ කියන තුනම අද ලෝකයේත් එක්ක තියෙන අර්බුදයක් එක්ක අපි එකට ගැට ගැහිලා තියෙන්නේ. මේ අතර ගෑස් හිඟයට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ. අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගෑස් පෝලිම් දක්නට ලැබුණේ මෙලෙසින්. ඉතින් කණ්ඩත් නෑ මුකුත් නෑ දුක තමයි ඉතින් වෙන මුකුත් නෑ කියන්න දෙයක් නෑ දුකයි. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 2700ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති අතර එහි ගොඩබෑම් කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බව ලෙට්‍රෝ සමගම් පවසනවා. වර්තමානයේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න අතර තියෙන දැවැන්තම ප්‍රශ්න තමයි තෙල් අර්බුදය. මේක විසඳෙන්නට කොච්චර කාලයක් යයිද? පුරෝගතනයක් කරලා කියන්නට පුළුවන්ද? නැවුම් 3ක් බූදේ තියෙනවා. දවස් 40ක්. අද මම දන්න ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ඩොලර් මිලියන ගණනක් පොම්ප කරන්න සූදානම් වෙනවා. මම හිතනවා දවස් 4කින් 5කින් පෝලිම් ටික නැති කර ගැනීමට ක්‍රියා කරන්න පුළුවන් වෙයි. දැන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා.
විරාමෙන් පසු තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මහමග ගැටුණු ක්‍රීඩා සංගම් ඔබ නැවතත් VNN24 සමගින්. පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග ජල විදුලිය බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් වර්ෂාවත් සමග ගංගා ආශ්‍රිතව ජල මට්ටම ඉහළ යමින් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වුණා. කළුණගේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අඟුණුවාතොට ගලපාත යටවර බුලත් සිංහල ඇතුළු ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වුණා. මේ වන විට එම ජලය ක්‍රමයෙන් බැස යන බව අප වාර්තාකරුවන් පවසනවා. ගිංගඟ පිටාරගැලීබෙන් බද්දේගම නාගොඩ මාර්ගයේ මහම්බාන ප්‍රදේශය සහ බද්දේගම දොඩංගොඩ මාර්ගයේ ගනේගම යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අයුරුයි මේ. මේ අතර දිවයිනට බලපා ඇති නිරත දිගම උසම් තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපි අපේක්ෂා කරනවා. කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද් තීරවල සුළඟේ වේගය තවදුරටත් වැඩි තත්ත්වයක් පවතිනවා. මේ මධ්‍යම කඳුකරේ බටහිර බෑම් පැත්තේ තියෙන විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන හින්දා එම ජලාශවලත් ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන මට්ටම තියෙන බව අපි ජනතාවට මතක් කරනවා. සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වලත් ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් LTTE ත්‍රස්තවාදයේ පරාජය කළ විජයග්‍රහණී 13 වන සැමරුම් දිනය හෙටට යෙදී තිබෙනවා. මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ මුලතී වෙල්ලමුල්ලිවයිකාල් යුද සැමරුම් ස්මාරකය අභ්‍යසතේ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාකෙඩ හෙටට වසර 13ක් සම්පූර්ණ වනවා. යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් මල් පහන් දැල්වීමක් හෙට වෙල්ලමුල්ලි වයිකාල් යුද සැමරුම් ස්මාරකය අභියසදී සිදු කරනවා. ඒ අතර යුද සැමරුමේදී කිසිදු අයුරකින් LTTE ත්‍රස්තවාදීන්ගේ නාම හෝ ඔවුන්ගේ සංකේත යොදා ගැනීම තහනම් බව ආරක්ෂක අංශ දැනුම් දෙනවා. මේ විජයග්‍රහණය කියන එක මේ හුදෙක් මේ 30 අවුරුදු යුද්ධය අවසන් කිරීම සැමරීමක් පමණක් නොවේ. මේ විජයග්‍රහණය කියලා කියන්නේ වික්ටරි ඩේ රටේ යම් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා යුද්ධයකින් ඒ රටවල් යටත් වෙලා තිබිලා අන්න ඒවා නිදහස් කරගත්තු අවස්ථාවල් සමරීමක් මේ කරනවා මේ අපේ ගොංගාලේ ගොඩ බණ්ඩා ඒ වගේම කැප්පිටි පොඩලා වැනි ඒ කැරලි නායකයෝ අපේ රට බේරා ගැනීමට උත්සාහ කරා. ඒ අවස්ථාවන් සියල්ලම සැමරීමත් මේ අවස්ථාවේ සිදුවන දෙයක්. ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපිට අද උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඊට හේතු වුණේ කරාතේ වූෂු සහ මුයිතායි ක්‍රීඩා නියෝජනය කරමින් ක්‍රීඩා සංගම් 3ක් විරෝධතාවයක නිරත වීමයි. කරාතේ බෝෂු සහ මෝතායි ක්‍රීඩා නියෝජනය කරන ක්‍රීඩා සංගම් 3ක් අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එම ක්‍රීඩාවල පවතින ගැටලු පිළිබඳ කඩිනම් අවධානයක් යොමු කරන ලෙසට බල කරමින් එමෙන්ම එම ක්‍රීඩා සංගම්වල දූෂිත නිලධාරීන් ඉවත් කරන ලෙසටද ඔවුන් බල කර සිටියා. මුවයිතායි සංගමය පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකන් ඉන්න එකම සභාපතිවරේ මේ සභාපතිවරයා ධනෝමතික විදිහට ක්‍රියා කරනවා. ව්‍යවස්ථාව යම් යම් අවස්ථාවල අවුරුද්දට දෙපාරක් තුන් පාරක් විතර වෙනස් කරනවා. වෙනස් කරලා බලයේ ඉන්න පුළුවන් විදිහට බලය හදාගන්න තමයි මේ දේවල් කරන්නේ. ක්‍රීඩකයන්ගේ ඒ ක්‍රීඩා අයිතිය නැති කරනවා. සමාජිකයන්ගේ සමාජිකත්වය අයින් කරනවා. ඇමතිවරු 5 දෙනෙක් යටතේ මේ චෝදනා එල්ල කරලා තිනවා. මේ චෝදනා සියල්ලම කුණු කෝඩේට ගිහිල්ලා තිනවා. අපේ ෆයිල් තිනවා මේ අමාත්‍යාංශය ඇතුලේ. ඒ හැම
අවස්ථාවකම සියල්ල යට ගැව්වේ මේ ඉන්න නිලධාරීන්. මේ අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන් ඉන්නවා අවුරුදු ගාණක් බහිරව වගේ අරක් ගත්ත ඇමති කෙනෙක් අනිවාර්යයෙන් මේකට පත් වෙනවා. ඒ ඇමතිවරයා මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. උද්ඝෝෂණ අතරතුරදී එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා කරාතේ දෝ ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා චෝදනා කළේ විරෝධතාවය ගෙන යන සංගම්ද දූෂිත බවටයි. ඒත් සමගම දෙපාර්ශ්වය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඕගොල්ලෝ මීඩියා ඔයාගේ පෞද්ගලික මීඩියා නෑ ඕගොල්ලෝ පෞද්ගලික මීඩියා අපි ලෝකයේ දකිමු. මේ විරාමෙන් අනතුරුව ලෙක්තනකටගෙන ආවීනෙන් 24 රාත්‍රියට ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. දෙස් විදෙස් තොරතුරු දැනගන්න පිවිසෙන්න අපි වෙබ් අඩවිය www.vnn24.lk. යළිත් හමුවෙමු රාත්‍රියේ 10ට. මම නදීක කරුණානායක. මම සෞම්‍යා වික්‍රමසිංහ. සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.